සුබ දවසක් සියලු දෙනාටම. අද දිනේත් අපි බලාපොරොත්තු වෙනවා ICT ටෙක්නීෂියන් පාඨමාලාවේ මොඩියුල් 11 වෙනි මොඩියුල් එකේ ඒ කියන්නේ develop basic software solution කියන මොඩියුල් එකේ L3 කියන ටාස්ක් එක develop coding and connect database කියන ටාස්ක් එකේ දෙවෙනි කොටස විදිහටයි අපි අද සම්බන්ධ වෙන්නේ. හොඳයි ආදරණීය දුවේ පුතේ ඔයගලන්ට මතක ඇති කලින් වතාවේදී අපි කතා කරා පරිගණක භාෂාවක් කියන්නේ මොකක් වගේද ඊළඟට ඒ අතරින් පරිගණක භාෂා කීපයක් අපි අතරින් Visual Basic කියන පරිගණක භාෂාව ගැන අපි යම් අවබෝධයක් ලබා ගත්තා සහ Visual Basic IDE එක ගැන කතා කරා. අද මේ කොටසදී අපි බලාපොරොත්තු වෙනවා විචල්යන් නැත්නම් variables සහ data type කියන සංකල්පයත් ඒ වගේම Visual Basic වල භාවිත වන operators ගැනත් කතා කරන්න. මුලින්ම අපි යමු variable සහ data type කියන සංකල්පයට. ඇත්තටම විචල්‍යයක් කියන එක නැත්නම් variable එකක් කියන එක අපිට නිතරම ඕන වෙන කාරණයක් තමයි programming වලදී. විචල්‍යයක් කියලා කියන්නේ වැඩසටහනක් තුළ ඒ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ අවශ්‍ය වන දත්ත ගබඩා කරලා තියාගන්න මෙමරි එකේ වෙන් කරගත්තු locations. ඔයගොල්ලෝ මේ රූප සටහනේ පේන විදිහට මෙමරි එක කියන්නේ අපි location ගොඩක් විදිහට සැලකුවොත් ඒකේ යම් දත්තයක් වෙන් කරගන්න දත්තයක් ගබඩා කරගන්න වෙන් කරගත්තු specific location එකක් තමයි variable එකක් කියලා කියන්නේ. වැඩසටහන ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය වන දත්ත ගබඩා කිරීමට මෙමරි එකෙහි වෙන් කරගත් නම් කරන ලද මෙමරි ලොකේෂන් එකක්. වේරියබල් එකක් අඳුර ගන්න අපිට අවශ්‍ය වෙනවා නමක් සහ ඒ වේරියබල් එකේ ගබඩා වන දත්ත වර්ගය අනුව නැත්නම් කුමන ආකාරයක දත්තද ගබඩා වෙන්නේ කියන එක අනුව data type එකක් අපි වේරියබල් එකට දෙනවා. ඒ වගේම තමයි Visual Basic වලදී අපි වේරියබල් එකක් පාවිච්චි කරනවා නම් ඒවා හඳුන්වලා දෙන්න ඕන. මුලින්ම ඒ හඳුන්වලා දෙන්න අපි පාවිච්චි කරනවා dim කියන keyword එක. මේ ඔයගලන්ට පේනවා ස්ක්‍රීන් එකේ dim ඊළාට විචල්‍යයේ නම as කියලා දත්ත වර්ගය අවශ්‍ය නම් initial value එකක් ඒ කියන්නේ ආරම්භක අගයක්. මේකේ මම කෝණික වරහන් ඇතුලේ පෙන්වන දේවල් අත්‍යවශ්‍යයි. තවත් ඉතින් කිව්වොත් රතු පාටින් පේන දේවල් අත්‍යවශ්‍යයි. කොළ පාටින් පෙන්වලා තියෙන්නේ අත්‍යවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය නම් ලබා දිය හැකි කොටස්. ඒ වගේම නිල් පාටින් පෙන්වලා තියෙන්නේ keywords නැත්නම් reserved words. උදාහරණයක් බැලුවොත් පළවෙනි උදාහරණයේ තියෙනවා dim number 1 as integer සමානයි 0 කියලා. මෙතන number 1 මේකේ අදහස තමයි number 1 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් ගබඩා කරගත හැකි variable එකක්. ඒකේ ආරම්භකාගය බිඳුවයි කියලා තමයි පටන් ගන්න. මේ දෙවෙනි උදාහරණේ මම dim stu name කියලා අරගෙන තියෙනවා. ඒකේ data type එකක් assign කරලා නැහැ. ඒ කියන්නේ stu name කියලා විචල්‍යයක් සකස් වෙනවා. නමුත් ඒකට පළමුවෙන්ම ආදේශ වෙන දත්තය අනුව data type එක Visual Basic වලින් ස්වයංක්‍රීයව ආදේශ කරගන්නවා. තවදුරටත් අපි කතා කරොත් විචල්‍යයක් සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි variable එකකට මම කිව්වා නමක් තියෙනවා කියලා. මේ variable එකකට දෙන නම මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වෙන්න ඕන. පළවෙනි කාරණේ තමයි variable එකක spaces තියෙන්න බෑ. තවත් විදිහකින් කිව්වොත් variable එකක් වචන දෙකක් විදිහට තියෙන්න බෑ. තනි වචනයක් විදිහටයි තියෙන්න ඕන. හැබැයි ඔබට වචන දෙකක් විදිහට වෙන් කරලා පෙන්වන්න අවශ්‍ය නම් underscore character එක පාවිච්චි කරන්න පුළුවන් මේ වචන දෙක අතරට. ඒ අරුණාම variable එකක නමක මෙන්න මේ තියෙන සංකේත මේ රතු පාටින් මම පෙන්වලා තියෙන සංකේත අන්තර්ගත වෙන්න බෑ. ඒ වගේම තමයි variable එකක නම ඉලක්කමකින් පටන් ගන්න බෑ. පළමු character එක විදිහට ඉලක්කමක් තියෙන්න බෑ. අතරමැද ඉලක්කම් තිබිය හැකියි. ඊළඟට variable එකක එක වරකට තබා ගත හැකි එක අගයක්. ඒ කියන්නේ යම් කිසි විචල්‍යයක යම් අගයක් දැනට තියෙනවා නම් වෙනත් අගයක් ආදේශ කරන අවස්ථාවක කලින් අගය අහෝසි වෙලා කලින් අගය ඩිස්කාඩ් වෙලා තමයි අලුත් අගය ලැබෙන්නේ. ඊළඟ කාරණය variable එකක data type එක අනුව ගබඩා කළ හැකි දත්තවල ප්‍රමාණය තීරණය කරනවා.
ඒතර අපිට මෙන්න මේ data type කියන concept එක වැදගත් වෙනවා. විචල්යක ගබඩාව කරන්නේ මොන වගේ දත්තයක්ද? ඒක කුමන පරාසයක දත්තයක්ද කියන එක තීරණය කරන්නේ data type කියන සංකල්පයෙන්. එතකොට data type කියන දේ තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට. ඇත්තටම ඕනම දත්තයක් පරිගණක මතකයේ ගබඩා වෙන්නේ ද්විමය ආකාරයෙන්. නමුත් ඒක නැවත යූසර්ට ලබා දීමේදී කැරක්ටර් එකක්ද සංඛ්‍යාවක්ද දිනයක් හෝ තාර්කික අගයක්ද මේ ආකාරයට ඒක කුමන ආකාරයක දත්තයක්ද කියන එක යූසර්ට නිවැරදිව ලබා දෙන්න ඕනේ. මෙන්න මේ සඳහා තමයි data type කියන සංකල්පය වැදගත් වෙන්නේ. අපි ගත්තොත් Visual Basic වලදී ඒ වගේ data type ගණනාවක් තියෙනවා. කුමන ආකාරයක දත්තයක්ද මේ ගබඩා කරගත යුත්තේ කියන එක අනුව තමයි අපේ data type එක තීරණය කරන්නේ. දැන් අපි Visual Basic වල සැලකුවාම සංඛ්‍යා සඳහා, අක්ෂර සඳහා, තාර්කික අගයන් සඳහා විවිධ වර්ගවල data types තියෙනවා. උදාහරණයක් ගත්තොත් සංඛ්‍යා සඳහා ප්‍රධාන වශයෙන් data types කීපයක් දකින්න පුළුවන්. byte කියන data type එක පාවිච්චි කරනවා කුඩා ධන පූර්ණ සංඛ්‍යා සඳහා. integer ඊළඟට int 32 කියන data types දෙක පාවිච්චි කරනවා ධන සහ ඍණ පූර්ණ සංඛ්‍යා සඳහා bit 32ක පරාසයක් තුල දත්ත ගබඩා වෙනවා. int 16 කියන data type එකේදී bit 16ක ප්‍රමාණයක ඉඩක් වැය වෙනවා එක විචල්යකට. int 64 කියන එකේදී bit 64ක ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා එක් විචල්යකට. long කියන වර්ගයේදී bit 32ක් වැය වෙනවා. single සහ double කියන දත්ත වර්ග දෙක පාවිච්චි කරනවා දශම සංඛ්‍යා සඳහා. මුදල් ඒකකයන් මුදල් අගයන් ගබඩා කර ගැනීම සඳහා 64 bit විචල්යක් විදිහට currency කියන data type එක පාවිච්චි කරනවා. ඊළඟට අක්ෂර සහ පාට සඳහා අකුරු පේලියක් ගබඩා කරලා තියාගන්න අපි පාවිච්චි කරනවා string සහ cha කියන data type දෙක. cha කියන එක එක් අකුරක් කියන අදහසින් තමයි cha කියලා දාලා තියෙන්නේ. අකුරු පෙළක් කියන අදහසින් තමයි string කියන එක තියෙන්නේ. එතකොට cha සහ string කියන දෙක පාවිච්චි කරන්න පුළුවන් අපිට පිළිවෙලින් එක අකුරක් සහ අකුරු පේලියක් ගබඩා කරලා තියාගන්න. ඊළඟට තාර්කික අගයන් සඳහා. තාර්කික අගයන් සඳහා පාවිච්චි කරනවා boolean කියන data type එක. උදාහරණයක් කිව්වොත් ඔබට තේරුණාද කියලා අහුවම ඔබට ඔව් හෝ නෑ කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ තාර්කික අවස්ථාවක් ගබඩා කරලා තියාගන්න පාවිච්චි කරනවා boolean කියන data type එක. මේ තාර්කික අගයක් කියලා අදහස් කරන්නේ හිතන්න මම අහුවොත් ඔබට තේරුණාද දැන් කියලා ඔබට උත්තර දෙන්න වෙනවා ඔව් එහෙම නැත්නම් නෑ කියලා. එහෙම නැත්නම් අපි හිතමු 5 විශාලයිද 2ට කියලා අහුවොත්. ඒකට උත්තරයක් තියෙනවා ඔව් කියලා. 10 කුඩායිද 2ට වඩා කියලා කිව්වොත් ඒකට උත්තරයක් තියෙනවා නැහැ කියලා. මෙන්න මෙහෙම ඔව් නැහැ කියන ආකාරයේ true false කියන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අන්නේ ප්‍රතිඵල ඒ වගේ එකක් අපි කියනවා boolean කියන data type එකක් නැත්නම් logical කියන data type කියලා. ඒ ආකාරයේ දත්තයක් ගබඩා කරලා තියාගන්න අපි පාවිච්චි කරනවා boolean කියන data type එක. ඊළඟට දිනයක් හෝ වේලාවක් ගබඩා කරලා තියාගන්න date කියලා data type එකක් තියෙනවා අපිට Visual Basic වල. ඊළඟට අපි යනවා VB වල operators ගැන ඉගෙන ගන්න. operator එකක් කියලා කියන්නේ program එකක් තුළ යම් operation එකක් සිද්ධ කරන්න පාවිච්චි කරන විශේෂ සංකේතයක් හෝ යම් වචනයක් වෙන්නත් පුළුවන්. මේවා අපි කියනවා operators කියලා. දැන් හිතන්න program එකක අපි මූලික වශයෙන් දකිනවා input output විධාන. ඒ ඇරුණාම විවිධ ආකාරයේ control structures තියෙනවා. ඒ ටික ඇරුණාම සාමාන්‍යයෙන් අපි අනිත් දේවල් අපි ගන්නවා operations විදිහට. උදාහරණයකට ඔබට තේරෙයි දකින්න පුළුවන් sum වලට ආදේශ කරන්න a සහ b වල එකතුව කියලා මම ලියලා තිනවා sum assign a + b කියලා statement එකක්. මෙන්න මේ වගේ එකක් අපි කියනවා operation එකක්. sum assign a + b කියන්නේ operation එකක්. මේ operation එකට ලක්වන ඒවා තමයි sum a සහ b කියන්නේ. ඒවට අපි කියනවා operands කියලා. මේ operation එකට භාජනය වෙන්නේ මෙන්න මේ sum a සහ b කියන ඒවා. මේ operation එක කරන්නේ එකතු කිරීම සහ සමාන ලකුණ කියන සංකේත. එකතු කිරීම කියන
සංකේතයෙන් A සහ B දෙක එකතු කරනවා. සමාන ලකුණ කියන සංකේතයෙන් මේ එකතුව ලැබිච්ච එකතුව සම් කියන විචල්‍යයට ආදේශ කරනවා. මෙන්න මේ ඔපරේෂන් එක සිද්ධ කරන සංකේතවලට නැත්නම් ඒ ඔපරේෂන් එක සිද්ධ කරන අයට තමයි අපි කියන්නේ ඔපරේටර්ස්ලා කියලා. එතන එහෙනම් ඔපරේටර් එකක් කියලා කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක ඇතුලේ කිසියම් ක්‍රියාවලියක් නැත්නම් කිසියම් ඔපරේෂන් එකක් කරන්න පාවිච්චි කරන විශේෂිත සංකේත. මේ සංකේත ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ලැන්ග්වේජ් එකට වෙනස් වෙන්න පුළුවන්. විෂුවල් බේසික් වලදී තියෙන මේ වගේ ඔපරේටර්ස් කීපයක් අපි තේරුම් ගනිමු. පළමුවෙන්ම අපි මැතමැටිකල් ඔපරේටර්ස් එහෙම නැත්නම් ගණිත කර්ම සිදු කිරීම සඳහා තියෙන ඔපරේටර්ස් කීපයක් බලමු. මෙතෙන්දී ඇත්තටම මේ ඔපරේටර්ස් අපි සාමාන්‍යයෙන් ගණිතයේ පාවිච්චි කරන සංකේතම නිසා මේක ඒ තරම් අපහසු නැහැ. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම කියන සංකේත ඒ ආකාරයෙන්ම අපි පාවිච්චි කරනවා පරිගණකයේ තුලත් එකතු කිරීම, අඩු කිරීම සහ බෙදීම සඳහා. නමුත් ಗುಣ කිරීම සඳහා x අකුර අපිට පාවිච්චි කරන්න බෑ. ඒක x අකුර කියන්නේ කැරක්ටර් එකක් නිසා නැත්නම් ලෙටර් එකක් නිසා ඒ වෙනුවට අපිට කම්පියුටර් එකේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා තරු ලකුණ නැත්නම් ඇස්ටරිස්ක් මාක් එක. සංඛ්‍යා ಗುಣ කිරීම සඳහා තරු ලකුණ පාවිච්චි කරනවා වගේ වෙනත් සංකේත කීපයකුත් තියෙනවා අපිට විශේෂයෙන් ඉගෙන ගන්න වෙන එකක් තමයි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාත්මකව බෙදීම සඳහා අපි පාවිච්චි කරනවා බෑක්ස්ලෑෂ් එක. දැන් සාමාන්‍ය බෙදීමේ ලකුණ ඔබ දකිනවා මේ තිරේ බෙදීම තාත්වික කියලා මම පෙන්නලා තියෙන්නේ රියල් ඩිවිෂන් නැත්නම් තාත්වික බෙදීම කියන එක තමයි ෆෝවර්ඩ් ස්ලෑෂ් එක පාවිච්චි කරනවා ඒ සඳහා. එතකොට අපිට උත්තරයේ විදිහට ලැබෙන්නේ දශම ස්ථාන සහිත අගයක් දශම ස්ථාන ලැබිය යුතු අවස්ථාවකදී. උදාහරණයකට මගේ මේ වගුවට අනුව A වල අගය 5 නම් B වල අගය 2 නම් A බෙදීම B කියන තැනදී තාත්වික බෙදීමේදී ප්‍රතිඵලය ලැබෙනවා 2.5ක් විදිහට. නමුත් පූර්ණ සංඛ්‍යාත්මක ප්‍රතිඵලයක් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් බෑක්ස්ලෑෂ් එක පාවිච්චි කරන්න ෆෝවර්ඩ් ස්ලෑෂ් එක වෙනුවට. එතකොට ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. උදාහරණ මේ වගේ ඊළඟ පේලීම මරන් තිනවා බෙදීම පූර්ණ සංඛ්‍යාත්මක A බෑක්ස්ලෑෂ් B කියලා ගත්තොත් උත්තරේ ලැබෙන්නේ 2.5 නෙමෙයි 2යි කියලා. ඒ වගේම තවත් විශේෂම ඔපරේටර් එකක් තමයි විෂුවල් බේසික් වල පාවිච්චි කරන මොඩ් කියන ඔපරේටර් එක. මේ මොඩ් කියන ඔපරේටර් එක පාවිච්චි කරනවා සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යාත්මකව බෙදලා ඉතිරි අගය ලබා ගන්න. මේක හරියටම තේරෙනවා ඔයගලන්ට මෙන්න මෙහෙම කිව්වොත් පුතේ දුවේ හිතන්න 3 පන්තියේදී ඔයා බෙදීම ඉගෙන ගත්ත මුල් කාලෙදී පූර්ණ සංඛ්‍යාව විතරක් දන්න කාලෙදී අපි බෙදනවා දීර්ඝ බෙදීම. ඒ දීර්ඝ බෙදීම බෙදලා ඉතිරි අගය ලියනවා. උදාහරණයක් හැටියට 7 බෙදන්න කිව්වොත් 3ෙන් ඔයා ලියනවා 7ට 3 ඒවා 2යි, දෙවරක් 3 6යි, 7ෙන් 6ක් ගියාම එකක් ඉතුරුයි කියලා. මෙන්න මේ ඉතුරු අගය ගන්න තමයි අපි මොඩ් කියන ඔපරේටර් එක පාවිච්චි කරන්නේ. මේක ඔයගොල්ලන්ට පොඩි වගුවකින් මෙන්න මෙහෙම බලන්න පුළුවන්. A සහ B කියන අගයන් දෙක විදිහට මම A කියන්නේ 7, B කියන්නේ 2 විදිහට සැලකුවොත් A mod B වල උත්තරේ ලැබෙනවා අපිට 1යි කියලා. මොකද 7 බෙදීම 2 උත්තරේ 3යි ඉතිරිය 1යි. 7 බෙදීම 4 කියලා ගත්තොත් ඒ කියන්නේ B කියන එක 4 වෙන අවස්ථාවේදී A mod B වල අගය 3ක් වෙනවා. ඒ කියන්නේ 7ට 4 ඒවා 1යි ඉතිරි 3යි. ඒ වගේම තමයි A සහ B 7 කියලා ගත්තොත් 7ට 7 ඒවා 1යි ඉතිරි 0යි. ඒක නිසා A mod B එතෙන්දී 0 වෙනවා. ඒ වගේම තමයි Aට වඩා B වැඩි වෙච්ච අවස්ථාවක අපි හිතමු A කියන්නේ 7යි B කියන්නේ 8යි. ඒ වගේ අවස්ථාවක A mod B කිව්වොත් 7ට 8 ඒවා නැහැ ඉතිරි 7යි. අන්න ඒ විදිහට අපිට මොඩ් ඔපරේටර් එකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඊළඟට හැට් සයින් එක කීබෝඩ් එකේ 6 ඉලක්කමට උඩින් තියෙනවා හැට් සයින් එක අපි පාවිච්චි කරනවා බලය නිරූපණය කරන්න. නැත්නම් බලය ගණනය කරන්න. උදාහරණයක් හැටියට මේ වගුවේ පේන ඕගලන්ට A කියන්නේ 5යි B කියන්නේ 2යි නම් A හැට් සයින් B කියන ස්ටේට්මන්ට් එකෙන් ඔයාලට ගන්න පුළුවන් 25 කියන අගය. ඊළඟට අපි යනවා ලොජිකල් ඔපරේටර්ස් වලට. මේ ලොජිකල් ඔපරේටර්ස් කියලා කියන්නේ තාර්කික දත්තයක් සලකලා තාර්කික ප්‍රතිඵලයක් ලබා දෙන ඔපරේටර්ස් වලට. මෙතන අපි ප්‍රධාන වශයෙන්ම
logical operators තුනක් තියෙනවා and or සහ not කියන ඒවා. ඊට අමතරව exclusive or කියලා නැත්නම් XOR කියලා operator එකකුත් තියෙනවා. මේ වග්ගෝ දිහා හොඳට බලන්න ඕගලන්ට පෙනේවි. operator එක ඉදිරියෙන් ඒ operator එකේ අදහසත් ඊට ඉදිරියෙන් උදාහරණත් පෙන්වලා තියෙනවා. A සහ B වල තත්වය මේ වගුවේ දක්වලා තියෙන විදිහට වෙනකොට AA ඔපරේටර් එකේ ප්‍රතිඵලය ඔයාට මේ වගුවේ මේ විදිහට පේන්න පුළුවන්. හොඳයි මේ වගුවේ අනුව ඔයගලන්ට පේනවා ප්‍රතිඵලය කියන තැන බලන්න A සහ B විචල්‍යයන්ගේ තත්වය මේ වගුවේ පෙන්වන විදිහට උදාහරණයක් හැටියට පළවෙනි කොලම් එකේ තියෙනවා A true B true වෙන අවස්ථාවේ A and B කියන ඔපරේටර් එකේ ප්‍රතිඵලය true වෙනවා. A OB කියන එකේ ප්‍රතිඵලය true වෙනවා. not A කියන අවස්ථාවේදී A කියන විචල්‍යයේ not එක. ඒ කියන්නේ A කියන එක true නම් not A කියන්නේ false. A හි negation එක. exclusive O කියන එකේදී ඇත්තටම exclusive O කියලා කියන්නේ exclusively නැත්තම් අපි ගත්තොත් වෙන වශයෙන්ම වෙනමම O කියන සංකල්පය. දැන් සාමාන්‍යයෙන් අපි තේරෙන උදාහරණකින් ගත්තොත් මම කියනවා මට නිල් පෑනක් හෝ රතු පෑනක් දෙන්න කියලා. එතකොට මට නිල් පෑනක් ලැබුණොත් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා. මට රතු පෑනක් ලැබුණොත් ඒත් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා. මට නිල් පෑනකුයි රතු පෑනකුයි දෙකක් ලැබුණොත් කමක් නැහැ. ඒත් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා. නමුත් exclusive O කියන එක එහෙම නෙමෙයි. exclusive O කියන ඔපරේටර් එක ක්‍රියාත්මක වෙන්නේ exclusively O වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකම සත්‍ය වෙන්න බෑ. මට නිල් පෑනක් හෝ රතු පෑනක් කියන එක exclusive O කියන එකෙන් අපි සැලකුවොත් එහෙම මට එක්ක නිල් පෑනක් ලැබෙන්න ඕන. එහෙම නැත්නම් රතු පෑනක් ලැබෙන්න ඕන. ඒ දෙකම නොලැබී තිබුණොත් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ. ඒ වගේම මේ දෙකම ලැබුණත් මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ වගේ තමයි අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි. එතකොට මේ වගුවට අනුව බලන්න A සහ B කියන විචල්‍යයන් දෙක A true වෙලා B false වෙච්ච අවස්ථාවක and කියන ඔපරේටර් එකට අනුව ප්‍රතිඵලය O කියන එකට අනුව ප්‍රතිඵලය not කියන එකට අනුව ප්‍රතිඵලය exclusive O කියන ඔපරේටර් එකට අනුව ප්‍රතිඵලය මේ වගේ ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා දැන්. ඒ වගේම තමයි A සහ B කියන විචල්‍යයන් දෙකම අසත්‍ය වෙන වෙලාවේ ඒත් අසත්‍යයි බීත් අසත්‍යයි. අවසාන කොලම් එකේ බලන්න. ඒ වෙලාවේ and එකත් අසත්‍ය වෙනවා O එකත් අසත්‍ය වෙනවා. not එකේදී not එක true වෙනවා. මොකද not A කියලායි මම අරන් තියෙන්නේ. A කියන විචල්‍යය false නම් not A කියන්නේ false කියන එකේ negation එක. ඒ කියන්නේ true වෙනවා. exclusive O එකේදී දෙකම අසත්‍ය නිසා එතෙන්දිත් අසත්‍ය වෙනවා. ඔයාලට පේනවා exclusive O එකේදී විචල්‍යයන් දෙකම අසත්‍ය වෙන අවස්ථාවත් අසත්‍යයි. විචල්‍යයන් දෙකම සත්‍ය වෙන අවස්ථාවෙත් අසත්‍යයි. දෙකෙන් එකක් හෝ සත්‍ය වෙන අවස්ථාවේදී විතරක් exclusive ප්‍රතිඵලය සත්‍ය විදිහට ලැබෙනවා. ඊළඟට අපි යනවා comparison operators වලට. එහෙම නැත්නම් අපි කියනවා සංසන්දනය කරන්න. අගයන් දෙකක් සංසන්දනය කරලා ඒ අනුව ප්‍රතිඵලයක් ගන්න පාවිච්චි කරන operators අපි කියනවා comparison operators කියලා. උදාහරණ මේ වගුවේ බලන්න. මේවා සාමාන්‍ය ගණිතයේ තියෙන අර්ථයමයි. ඒක නිසා ඔබට තේරුම් ගන්න පහසුයි. විශාලයි, විශාල හෝ සමානයි, කුඩායි, කුඩා හෝ සමානයි, අසමානයි, සමානයි. ඊළඟට තවත් වචනයක් අපිට ලැබෙන ඔපරේටර් එකක් විදිහට මෙතෙන්දී like කියන වචනය. like කියලා කියන්නේ අපි කියන්නේ වගේ නේද? එයා වගේමයි, ඒ වගේමයි කියලා. අන්න ඒ වගේ අපිට මෙතෙන්දී ගන්න පුළුවන් කිසියම් විචල්‍යයන් දෙකක් එක වගේද කියලා සලකා බලන්න පුළුවන් like කියන ඔපරේටර් එක පාවිච්චි කරලා. මේ හැම අවස්ථාවකදීම ලැබෙන්නේ logical result එකක්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. ඔපරේටර් එකේ අපි කම්පෙයාර් කරන්නේ ගොඩක් වෙලාවට සංඛ්‍යාත්මක වටිනාකමක්. ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ තාර්කික අගයක් නැත්නම් බූලියන් වැලියු එකක්. ඊළඟට අපි යනවා වෙනත් ඔපරේටර්ස් ගත්තාම ආදේශ කිරීම සඳහා විචල්‍යයකට අගයක් ආදේශ කිරීම සඳහා තියෙනවා සමාන ලකුණු අපි පාවිච්චි කරනවා. පුතාලා දුවලට මතක ඇති
අපි ගැලීම් සටහන් වලදී කිව්වමම සමාන ලකුණ කියලා අපි දකින්නේ ඒක නමුත් ගණිතයේදී අපි සමානයි කියලා කිව්වට මෙතෙන්දී අපි ඒක කතා කරන්නේ සමාන කියලා නෙමෙයි ආදේශ කිරීම කියලා. එතකොට assigning operator එක විදිහට සමාන ලකුණ අපි පාවිච්චි කරනවා Visual Basic වලදී. මේක ඔයා තේරුම් ගන්න ඕනේ දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තට ආදේශ කරන්න තමයි සමාන ලකුණ පාවිච්චි කරන්නේ. උදාහරණයක් හැටියට මේ දීලා තියෙන වගුවේදී B හි අගය තමයි A ට ආදේශ වෙන්නේ. උදාහරණයක් හැටියට මම අරගෙන තියෙන්නේ B වල අගය 2යි කියලා. එහෙමනම් මේ ඔපරේෂන් එකෙන් පස්සේ A වල අගයත් 2 බවට පත් වෙනවා. ඊළඟ අවස්ථාව පාඨ එකතු කිරීම සඳහා පාවිච්චි කරන operators. String concatenation operators. String concatenation operators දෙකක් තියෙනවා Visual Basic වල. එකක් තමයි plus sign එක. දැන් ඔයගලන්ට තේරෙනවද? ගණිතමය එකතු කිරීම සඳහාත් අපි එකතු කිරීමේ සලකුණ පාවිච්චි කරනවා. අකුරු පේලි දෙකක් එකතු කිරීම සඳහාත් අපි එකතු කිරීමේ සලකුණ පාවිච්චි කරනවා. ampersand එක අපි විශේෂයෙන් පාවිච්චි කරනවා වචන දෙකක් එකතු කිරීම සඳහා. දැන් උදාහරණයක් හැටියට මම අරන් තියනවා මෙතෙන්දී A වල අගය 5 කියන වටිනාකම නෙමෙයි 5 කියන සංඛ්‍යාත්මක වටිනාකම නෙමෙයි 5 කියන කැරක්ටර් එක විදිහට. මේක විශේෂ අවස්ථාවක්. අපිට පේන්නේ 5 කියලා වුණාට එයා අඳුර ගන්න විදිහ පරිගණකයේ විසින් මේ தත්ත්වය හඳුනා ගන්න ආකාරය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මේ ඩබල් කොටේෂන් මාක් වලින් අපි අදහස් කරන්නේ එය ටෙක්ස්ට් එකක් ආකාරයට හඳුනා ගන්න කියන එකයි. අපි දකින්නේ 5 කියන සංඛ්‍යාත්මක අගය වුණාට කම්පියුටර් එක අඳුරගන්නේ 5 කියන කැරක්ටර් එක විදිහට. ඒතර 5 ධන 2 කියන එක අපි මේ ක්‍රමයට ගත්තොත් ඒ කියන්නේ ඩබල් කොටේෂන් ඇතුලේ 5 ලියලා ඩබල් කොටේෂන් ඇතුලේ 2 ලියලා මේ දෙක එකතු කරොත් අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ 5යි 2යි 7 නෙමෙයි 5යි 2යි එකට එකතු කරලා ලිව්වහම ලැබෙන 52 කියන වටිනාකම. නැත්නම් 52 කියන දත්තය. ඒ සඳහාම තමයි ampersand එක පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ ඔපරේටර්ස් ටික අපි එතකොට තේරුම් ගන්න ඕන Visual Basic වලදී වැඩ කරද්දී අපිට ඕන වෙනවා මෙන්න මේ ඔපරේටර්ස් පිළිබඳ දැනුම. හොඳයි දුවේ පුතේ අපි මේ වෙනකොට Visual Basic language එක ගැන IDE එක ගැන ඊළඟට විචල්‍යයන් සහ දත්ත ප්‍රරූප නැත්නම් data types ගැන සහ භාවිත වන operators ගැන අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. අපිට දැන් පුළුවන් කම්පියුටර් එකත් එක්ක කතා බහ කරන්න. එහෙම නැත්නම් අපිට ඕන දේ කම්පියුටර් එක ලවා කරව ගන්න අවශ්‍ය විධාන ටිකක් ඉගෙන ගන්න. ඊළඟ කොටසේදී අපි බලාපොරොත්තු වෙනවා කොහොමද කම්පියුටර් එකට කතා කරන්නේ අපිට ඕන වැඩක් කොහොමද අපි කම්පියුටර් එක ලවා කරවන්නේ කියන එකට කෝඩින් ලියන හැටි නැත්නම් කන්ට්‍රෝල්ස් පාවිච්චි කරලා කොහොමද අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියන එක කතා කරන්න. හොඳයි එහෙනම් නැවතත් අපි ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔබ හැමෝටම සුබ දවසක්.